අයිබෝන් මේ දවස්වල පත්තරවල රූපවාහිනියේ ගුවන් විදුලියේ Facebook එකේ YouTube එකේ මහා මංකොල්ලයක් පිළිබඳ ලොකු කසුකුසුවක් වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සමාජිකයෙකුව සිටි පුද්ගලයෙකු විසින් මහින්ද රාජපක්ෂට අයිති බැංකු ගිණුමකින් හොරකම් කරලා කියලා ලොකු කතාවක් යනවා. ඒ මුදලේ වටිනාකම කෝටි 3.5ක් කියලා තමයි මේ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ. ඇතැම් තැන්වල කෙලින්ම මේ මුදල් හොරකම් කරපු පුද්ගලයා උදිත් ලොකු බණ්ඩාර කියලා තිබුණා. උදිත් ලොකු බණ්ඩාර කියලා කියන්නේ ලංකාවේ හිටපු කීර්තිමත් දේශපාලඥයෙකු යයි කියනු ලබන හිටපු කතානායකවරයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු ඉතාම බල සම්පන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දේශපාලඥයෙකු වන විජෙමු ලොකු බණ්ඩාර මහතාගේ පුත්‍රයෙක්. විජෙමු දේශපාලනය පටන් ගන්න නිසා දේශපාලනය කරන්නේ එජාපෙත් එක්ක වුණාට විජෙමු ලොකු බණ්ඩාර දේශපාලනය අවසන් කරන්නේ මහින්දලත් එක්ක එකතු වෙලා. ඔය කාල පරිච්ඡේදයේදී තමයි උදිත් ලොකු බණ්ඩාර දේශපාලනයට එන්නේ. උදිත් ලොකු බණ්ඩාර දේශපාලනයට එන්නේ මෙන්න මෙහෙම සිද්ධියකින්. උදිත් ලොකු බණ්ඩාර විවාහයට අදාළ ආරාධනාව රනිල් වික්‍රමසිංහටත් මහින්ද රාජපක්ෂටත් දෙන්නටම ගිහින් දෙනවා. රනිල් වික්‍රමසිංහ මගුල් ගෙදරට කලින් දවසේ පණිවිඩයක් යවනවා උදිත් ලොකු බණ්ඩාරට. විවාහයෙන් පස්සේ තව අලුත් වගකීමක් බාර ගන්න ලෑස්ති වෙන්න ඒ හපුතලේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක දුරේ කියලා. මහින්ද රාජපක්ෂට එක්ක මේක ආරංචි වුණා. එහෙම නැත්නම් මහින්දත් රනිල් හිටපු විදිහටම හිතුවා. පහෝදා මගුල් ගෙදරට යනකොට ලියුම් කවර එක දාලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හපුතලේ ආසන සංවිධායක දුරයට අදාළ පත්වීම් ලිපිය විවාහ මංගල්‍යයේ තෑග්ග හැටියට මහින්ද රාජපක්ෂ ගිහින් දුන්නා. එතකොට දැන් එකම උදිත් ලොකු බණ්ඩාරට එකම ආසනයේ ප්‍රතිවාදී දේශපාලන පක්ෂ දෙකෙන්ම පත්වීම් හම්බෙලා තියෙනවා. විජමුගෙන් ඇහුවම කිව්වා එයා දැන් ලොකු ළමයෙක්, ඒ නිසා එයා කැමති තීන්දුවක් ගනී කියලා. විජමු UNP කාර්යය වුණාට උදිත් ලොකු බණ්ඩාර සන්ධානය තෝරගත්තා දේශපාලනය කරන්න. 2010 පාර්ලිමේන්තුවට ආපු උදිත් ලොකු බණ්ඩාර 2015 දී පැරදිලා ගෙදර ගියා. 2015 ඡන්දිනුත් පැරදුනා. මහින්ද රාජපක්ෂගේ පුද්ගලික ලේකම්වරයාව සිටමින් ඡන්දයට ඉදිරිපත් වෙලා 2020 මහා මැතිවරණයේත් බදුල්ලේ ජනතාව උදිත් ලොකු බණ්ඩාරව පැරැද්දුවා. ඒ උදිත් ලොකු බණ්ඩාර තමයි මේ තමන්ගේ අප්පච්චිට පමණක් දෙවෙනි අප්පච්චි කියලා. එහෙම නැත්නම් සමහර වෙලාවට දේශපාලනයේදී විජමු ලොකු බණ්ඩාරටත් වඩා වැඩිපුර ගරු කරපු, වැඩිපුර විශ්වාස කරපු, වැඩිපුර බැඳලා හිටපු මහින්ද රාජපක්ෂට මේ පිට්පොකට් ගහලා තියෙන්නේ. එච්චර ආදරය කරපු මිනිහගෙන් හොරකම් කරන්න පුළුවන් මිනිහෙක් බැරි වෙලාවත් පාර්ලිමේන්තුවට ආවනම් මේ වෙලාවේ ජනතාවගෙන් හොරකම් කරන්න දෙපාරක් හිතන්නේ නැති බව ඊටාම ප්‍රත්‍යක්ෂ කාරණාවක්. දැන් මේක කියනකොට අනික් කට්ටිය නිකන් hina වෙලා ඒක තමයි වෙලාවට උදිත් ආවේ නැත්තේ පාර්ලිමේන්තු ආවනම් හොරකම් කරනවා සහතිකයි වගේ කියන්න එපා. ඔයාලත් මේ තාම බේරිලා තියෙන්නේ හරියමං එකක් මාට්ටු නොවිච්ච නිසා. ඊටම අවංක දේශපාලඥයින් යම් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. අපි බලමු දේශපාලඥයින්ගේ අවංක භාවය පරීක්ෂා කිරීමේ ලිට්මස් පරීක්ෂාව කොහොමද සිද්ධ කරන්න කියලා. අවංකයි නම් බය නැත්තම් හොරකම් කරලා නැත්තම් හොරකම් කරන්න නැත්තම් ඒ බව ප්‍රත්‍යක්ෂ කරන්න, ඒ බව පෙන්වන්න දේශපාලඥයින්ට අවස්ථාවක් තිබෙනවා. මේ අවස්ථාව ලංකාවේ දේශපාලඥයෝ කී දෙනෙක් අරගෙන තියෙනවද? ඒ අවස්ථාව මොකක්ද කියලා අපි බලමු. එතෙන්ට යන්න කලින් අදත් අපි ගානක් හදමු. මහින්ද රාජපක්ෂගේ ඔය ගිණුම 2005 ඉඳන් 2015 කාල පරිච්ඡේදය දක්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හැටියට කටයුතු කරමින් සිටියේදී හම්බෙච්ච වැටුප තන්පත් කරපු ගිණුම කියලා තමයි කියන්නේ. මහින්ද රාජපක්ෂ 2005 නොවැම්බර් 17 වෙනිදා ජනාධිපති වෙලා 2015 ජනවාරි 8 වෙනිදා විශ්‍රාම ගියා. පැරදිලා ගෙදර ගියා. ඒ අතර කාලයේදී ඔහු ජනාධිපති ධුරය දරා තිබෙන්නේ අවුරුදු 9කුත් මාස 2ක්. මාස වලින් ගත්තොත් මාස 110ක්. එකී මාස 110ක කාල පරිච්ඡේදයේදී වැටුප තන්පත් කරපු ගිණුමෙන් තමයි ඔය උදිත් ලොකු බණ්ඩාර ලක්ෂ 350ක් හොරකම් කරලා තියෙන්නේ. ආසන්න වශයෙන් රුපියල් 3,25,000ක් හැම මාසෙකම මේ ගිණුමට බැර වෙන්න ඕනේ. මාස 110ක් ජනාධිපතිකම් කරපු කෙනෙකුගේ ගිණුමේ රුපියල් 3 කෝටි 60 ලක්ෂයක් ඉතුරු වෙලා තියෙන්න නම් ලංකාවේ ජනාධිපතිවරයාගේ වැටුප කීයද? මට මතකයි ගෝඨාභය රාජපක්ෂ පළවෙනි මාස 3 වැටුප ප්‍රදානය කරනවා කොවිඩ් අරමුදලට. ඒ අවසාන ඉලක්කම මාස 3න්
බෙදලා ගත්තම රුපියල් 97500ක් හැටියටයි ඒ ඉලක්කම සටහන් වුණේ. ඒ අනුව අපි මොහොතකට උපකල්පනය කරොත් ගෝඨාභය රාජපක්ෂ මේ මොහොතේ ලබා ගන්නා වැටුපම මහින්ද රාජපක්ෂ ඒ මොහොතේ ලබා ගත්තා කියලා. ඉතින් තව මොනවා හරි දාලා මේ ගණන් හැදීමේ පහසුවට මාසෙකට රුපියල් ලක්ෂයක වැටුපක් හම්බුණා කියලා අපි හිතමු ජනාධිපතිවරයාට. මාසෙකට රුපියල් ලක්ෂයක වැටුපක් හම්බෙන ජනාධිපතිවරයාට මාස 110ක් ජනාධිපතිකම් කරාම එකතු වෙන්න පුළුවන් සමස්ත වැටුපේ එකතුව ලක්ෂ 110ක්. ඒ කියන්නේ 1 කෝටි දසලක්ෂයක්. හැබැයි ඒ වැටුප තැන්පත් කරන්න හැදුවාය කියන ඒ වැටුප ගියාය කියන ගිණුමෙන් මිනිහෙක් 3 කෝටි 60 ලක්ෂයක් හොරකම් කරලා තියෙනවා. 1 කෝටි දසලක්ෂයට පොලිය හැදුනත් අර අවසාන කාල පරිච්ඡේදය හොරකම් කරා කියන 1 කෝටි 50 ලක්ෂවත් ගිණුම ඇතුලේ එකතු වෙන්නේ නැහැ. එතකොට ඔබට කියන්න පුළුවන් ජනාධිපතිවරයෙකුට ඇමතිලාට මන්ත්‍රීලාට විවිධ දීමනා තියෙනවා කියලා ඔයා දන්නේ නැද්ද? මේ ගිණුමට යන්නේ නැති ඒවා ඔක්කොමත් එක්ක තමයි 3 කෝටි 60 ලක්ෂ මේ හැදිලා තියෙන්නේ කියලා. එතකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිකම කරපු මාස 110ම ඉන්ධන දීමනාව තමන්ගේ ගිණුමට දාගෙන මහින්ද තෙල් ගහලා තියෙන්නේ ආණ්ඩුවෙන්ද නීති විරෝධී පට්ට හොරකමක්. ටෙලිෆෝන් බිල් ටික ගෙවන්න දුන්න සල්ලි වලින් ටෙලිෆෝන් බිල් ටික නොගෙවා ඒවා ටික තමන්ගේ account එකට දාගෙන ටෙලිෆෝන් බිල් ටික වෙන කවුරු හරි ලව්වා කෙව්වෙව්වද. උත්සව දීමනා වෙන විවිධ එක ආකාරයේ ශීර්ෂයන්ගෙන් ලබා දුන්නු සල්ලි දීමනා ඒ කිසිවක් ඒ නිශ්චිත වැඩේට පාවිච්චි නොකර ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ අර ගිණුමේ තියාගෙන හිටියද. ඒ සල්ලි තමන්ගේ පුද්ගලික ගිණුමට යවන ගමන් එකී අවශ්‍යතා ඉෂ්ට සිද්ධ කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය දේපල අවභාවිත කළ බව නේද මේ ඊටාම පැහැදිලිව කියන්නේ. එනෝ බිලියන් ට්‍රිලියන් ගණන් වල ලොකු කතාවලට යන්න ඕනේ නැහැ. මේ කෝටි 3.5 ඇතුලේ වැඩේ අහු වෙනවා. මහින්ද රාජපක්ෂ 1970 ඡන්දයට ඉදිරිපත් වෙන්නේ ආපදා ණයක් අරගෙන. ඡන්දයක් කරන්න පුළුවන් රස්සාවක් තිබ්බේ නැහැ. මහින්ද නීතිඥයෙක් වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ වරප්‍රසාදයක් ලබා දුන්න සිරිමාව බණ්ඩාරනායක. ඔය මොකුත් හරියමනට දෙයක් ඉගෙන ගත්තේ නැති මිනිසුන්ට නීති විද්‍යාලයේ ලියාපදිංචි වෙලා ඒ අවශ්‍ය පාඨමාලාව අවසන් කරාට පස්සේ නීතිඥයින් හැටියට කටයුතු කරන්න අවස්ථාව සලසා දෙන්න කියලා විශේෂ වරප්‍රසාදයක් ලබා දුන්නා. ඒ අනුව තමයි මහින්ද රාජපක්ෂ නීතිඥයෙක් බවට පත් වුණේ. ෆොටෝ වලට වීඩියෝ වලට පෙනී හිටියද මහින්ද රාජපක්ෂ දීර්ඝ කාලීනව නීතිඥවරයෙක් හැටියට තමන්ගේ වෘත්තියේ නියලිච්ච කෙනෙක් නෙවෙයි. 70 සල්ලි නැතිකමට ආපදා ණයක් අරගෙන ඡන්දයට ඉදිරිපත් වෙච්ච මහින්ද රාජපක්ෂ 2015 වෙනකොට තමන්ට ආණ්ඩුවෙන් ගෙවන වැටුපෙන් එක සතයක්වත් හොල්ලන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් තත්වයට පත් වෙලා තියෙනවා. කිසි ව්‍යාපාරයක් නොකොට, කිසි වෘත්තියක් නොකොට, කිසි ව්‍යවසායක නොයේදී කිසිම රස්සාවක් නොකර. මේ වගේ උගතෝගෝටික ප්‍රශ්න වලට උත්තර හොයන්න ලංකාවේ නීතිය ඕන තරම් ප්‍රතිපාදන තියෙනවා. මම ඔබට එක නිදසුනක් කියන්නම්. 1975 අංක 1 දරන වත්කම් බැරකම් පනත ගේන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඇතුළුව රජයේ උසස් නිලධාරීන්, ඉහළ නිලධාරීන් සහ වගකිව යුතු නිලයන්හි නියැලෙන නිලධාරීන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශයට පත් කිරීම අනිවාර්ය කිරීම සඳහා. ඒක වෙන්නේ මෙහෙම. යම් පුද්ගලයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පත් වුණොත් හරි එහෙම නැත්නම් රජයේ ඉහළ නිලයකට පත් වුණොත් හරි තමන් පත් වෙලා මාස 3ක කාලයක් ඇතුළත තමන්ගේ පළවෙනි වත්කම් බැරකම් ප්‍රකාශය ලබා දෙන්න ඕනේ. 1975 දී ආකෘතියක් හැටියට සංකල්පයක් හැටියට ගෙනාපු මේ පනත 1988 සිද්ධ වෙච්ච අංක 78 දරන සංශෝධනයෙන් වඩා සවිමත් ශක්තිමත් වූ පනතක් බවට පත් වුණා. ඒ නිසාම පුළුල් ක්ෂේත්‍රයක වැඩ කටයුතු කරන පුද්ගලයන් මේකී මාස 3ක කාල පරිච්ඡේදය ඇතුලේ තමන්ගේ පළවෙනි වත්කම් බැරකම් ප්‍රකාශය ලබා දෙන්න ඕනේ. මෙන්න මේ වගේ පොත් හම්බෙනවා හැම අවුරුද්දකටම සැරයක්. එතකොට මේ විදිහට වත්කම් බැරකම් ප්‍රකාශය පුරවලා මුලින්ම මේ වත්කම් බැරකම් ප්‍රකාශය මොන නීතිය යටතේද ඔබෙන් ඉල්ලන්නේ කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ ඔබ කවුද, ඔබේ තනතුර මොකක්ද ආදි වශයෙන් පිළිවෙලට පස්සේ විස්තර හුඟක් අහනවා ඔබට අදාළව. ඔබේ පුද්ගලික විස්තර ටික. ඊට පස්සේ ඔබට මොන තැන්වලද බැංකු ගිණුම් තිබෙන්නේ පවත්වාගෙන යන්නේ. ඔබේ භාර්යාව සහ ස්වාමි පුරුෂයා, ඔබේ දරුවන් බාර ඉතිරි කිරීම සහතිකවල හෝ අයබදු සහතිකවල හෝ ආණ්ඩුවේ සුරකුම්පත්වල ඔබ ආයෝජනය කරලා තිබෙනවද? තනතුරටපත් වෙන්නේ ඔබ වුණාට
ඔබේ ස්වාමියා හෝ භාර්යාව සම්බන්ධ තොරතුරුත් මේ වත්කම් බැරකම් ප්‍රකාශයේ ඉදිරිපත් කරන්නට ඕනේ. ඔබේ දරුවන් පිළිබඳ තොරතුරුත් මෙහි ඇතුළත් කරන්නට අවශ්‍යයි. ඒ වගේම පොරොන්දු නෝට්ටුවල, චෙක් පත්වල වෙනත් සුරැකුම් මත හෝ චංචල හෝ නිශ්චල දේපල උකසර තබාගෙන කාට හරි ණය දීලා තියෙනවද කියලා අහනවා. ස්කන්ධ කොටස් හෝ ඍණ පත්‍ර සතුව පවතිනවද කියලා. ඊට පස්සේ ව්‍යාපාර හෝ යම් මුදලක් ආයෝජනය කරලා තියෙනවද? විදේශයක යම් වත්කමක් තියෙනවද? ඔබේ නමින් වෙනත් පුද්ගලයෙකු සන්තකයේ කොච්චර මුදල් තියෙනවද? බැංකුවක සුරක්ෂිත භාරයක් තුල සේප්පුව ඇතුලේ මොන මොන දේවල්ද තියෙන්නේ? කොච්චර වටිනාකම් වල ඒවා දේවා? රත්තරන් බඩු කොච්චර තියෙනවද? ඔබට වාහන කීයක් තියෙනවද? ඒ වාහන මොනවද? ඒ වගේ වටිනාකම් මොනවද? ඒ වගේම නියමිත දිනේදී තිබෙන සියලුම නිශ්චල හා චංචල දේපල පිළිබඳ සම්පූර්ණ විස්තරයක්, ඉඩකඩම්, දේපල, වතු පිටි, හරකබාන මේ සියල්ල පිළිබඳව විස්තරයක් මේක ඉදිරිපත් කරන්න ඕනේ. කෘෂිකාර්මික දේපල පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ. නිවාස දේපල පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ. මුදලක් ණයට අරගෙන තියෙනවා නම් ඒ පිළිබඳව වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කරන්නට අවශ්‍යයි. ඊට පස්සේ සහතික කරාට පස්සේ Taman මේ වත්කම් බැරකම් ප්‍රකාශය අත්සන් කරලා Tamanගේ ආයතන ප්‍රධානියාට බාර දෙන්න ඕනේ. මේ වත්කම් බැරකම් ප්‍රකාශ පිරවිය යුත්තේ කවුරුන් විසින්ද සහ එසේ පුරවනු ලබන පුද්ගලයන් කා වෙතද මේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය යුත්තේ කියලා වත්කම් බැරකම් ප්‍රකාශනයට අදාළ පනතේ ඊටාම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. කවුද තව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕන කියලා පැහැදිලිව සඳහන් කරනවා. ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ විනිශ්චයකාරවරයන් සහ රාජ්‍යයේ නිලධාරීන්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබූ රාජ්‍යයේ නිලධාරීන්, අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබූ අධිකරණ නිලධාරයන් සහ උපලේඛනගත රාජ්‍යයේ නිලධාරීහු, අමාත්‍යාංශවල හා ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවල මාණ්ඩලික නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සභාපතිවරුන්, අධ්‍යක්ෂවරු, මණ්ඩලවල සමාජිකයෝ සහ මාණ්ඩලික නිලධාරීන්, පළාත් පාලන ආයතනවල තෝරාපත් කරගනු ලැබූ සමාජිකයින් සහ මාණ්ඩලික නිලධාරීන්, ඡන්ද විමසුම් වල කාර්ය සඳහා පිළිගත් දේශපාලන පක්ෂවල නිලධාරීන්, සභාපතිලා, ලේකම්ලා, භාණ්ඩාගාරිකලා, දේශපාලන පක්ෂවල අය ඉදිරිපත් කරන්න අවශ්‍යයි. වෘත්තීය සමිති ආඥාපනත යටතේ ලියාපදිංචි කරන ලද වෘත්තීය සමිතිවල කටයුතු කරමින් සිටින අය මේ වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කරන්නට අවශ්‍යයි සෑම වර්ෂයකදීම. ඒ වගේම අර කියන ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා, පළාත් පාලන මේ වාගේ අපේක්ෂකයින් හැටියට ඉදිරිපත් වෙන පුද්ගලයිනුත් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕනේ. මම දන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවේ අපේක්ෂකයින්ට නෙවෙයි පාර්ලිමේන්තුවට තේරීපත් වෙලාපු මන්ත්‍රීවරු කී දෙනෙකුට Taman වාර්ෂිකව මෙහෙම ඉදිරිපත් කරපු වත්කම් බැරකම් ප්‍රකාශ ටික තියලා පෙන්වන්න තරම් හයියක් තියනවද කියලා. එහෙම පුළුවන්කමක් තියනවද කියලා. වත්කම් බැරකම් පනතේ තිබෙන විශේෂ ප්‍රතිපාදනයක් එකේ තිබෙනවා. වත්කම් බැරකම් ප්‍රකාශයක් කවුරු හෝ පුද්ගලයෙක් ඉදිරිපත් කරාට පස්සේ එය අධිකරණ නියෝගයකින් පිටතදී යම් අවස්ථාවක එළියට ගන්න බෑ කියලා. ඒක නොවැර ආරක්ෂිතව තබා ගන්න ඕනේ කියලා. නමුත් 88 සංශෝධනයේදී මේ තත්වය වෙනස් වී තිබෙනවා. පනත ඊටාම පැහැදිලිව ප්‍රතිපාදන සලස්වා දී තිබෙනවා. යම් පුද්ගලයෙකුට තවත් කෙනෙකුගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ බලන්න ඕන නම්, ඔබට මගේ එක බලන්න ඕන නම් රුපියල් 750ක මුදලක් පනතේ තිබෙන්නේ නිශ්චය කරනු ලබන මුදලක් ගෙවුවට පස්සේ එකී පුද්ගලයාගේ වත්කම් බැරකම් ප්‍රකාශය Tamanට පුද්ගලිකව අරගෙන බලන්න පුළුවන්. ඒ අනුව මම ඉහතින් සඳහන් කරපු දීර්ඝ නාම ලේඛනයට අයිති වෙන සියලුම නිලධාරීන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්නට අවශ්‍යයි. නමුත් අද වෙනකොට ලංකාවේ පාර්ලිමේන්තුවේ විතරක් නෙවෙයි ජනතා නියෝජිත ආයතන කීයෙන් කීයක ජනතා නියෝජිතයින් කී දෙනාද වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙන්නේ. දැන් මේකට මරු වැඩක් කරනවා. මම මේ කරන වැඩේ මොකක්ද සහ ඇයි මේ වැඩේ කරන්න කියන එක කියන්නම්. මේ වත්කම් බැරකම් ප්‍රකාශය සම්බන්ධ තවත් වැදගත් තොරතුරක් ඔබේ දැන ගැනීම පිණිස ඔබට ඉදිරිපත් කරලා. මෙහි තිබෙන්නේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය මොකක්ද කියන එක පනතට යටත්ව. Taman පනතට අදාළ වන තැනැත්තෙකු බවට පත්වන දිනයේ පැවති තමාගේ වත්කම් හා බැරකම් පිළිබඳ පළමුවන ප්‍රකාශනයක් කරන ලෙස මෙම පනතේ අදාළ වන තැනැත්තෙකු සෑම තැනැත්තෙකුටම නියම කරනු ලැබේ. ඒ කියන්නේ මම පත්වීම ගන්නේ ජනවාරි 1 වෙනිදා නම් 2022 ජනවාරි 1 වෙනිදා මගේ වත්කම් සියල්ල මම මේ පොතේ පුරවලා ඉදිරිපත් කරන්න ඕනේ මාර්තු 31 වෙනිදාට කලින්, මාස 3කට කලින්. පළමුවෙනි ප්‍රකාශය කර ඇත්තා වූ සහ තවදුරටත් පනත අදාළ වන තැනැත්තෙකු වන්නා වූ සෑම තැනැත්තෙකු විසින්ම එක් වර්ෂයේ මාර්තු 31 වෙනිදා වන විට
තමා සන්තකයේ තිබෙන වත්කම් පිළිබඳ ප්‍රකාශයක් අලුත් පොතකින් ඉදිරිපත් කරන්න ඕනේ. 2021 මාර්තු 31, 2022 මාර්තු 31, 2023 මාර්තු 31 ආදී වශයෙන් තමන් යම්තාක් කාලයක් මේ වත්කම් බැරකම් පනත යටතේ ආවරණය වන තනතුරක නිලයක කටයුතු කරනවාද ඒ තාක් කාලයක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන්න ඕනේ. සුයිප් එකක් ඇදුනද, නිදානයක් පහළ වුණාද, කවුරු හරි මැණික් මල්ලක් ගෙනත් තියලා ගියාද, එහෙම නැත්නම් දොර යටින් සල්ලි පාර්සලයක් දාලා ගිහින් තියෙනවද, නාදුනන පුද්ගලයෙක් බැංකු ගිණුමට සල්ලි දාලා තියෙනවද, මොනවා හරි කොහොමද ආවේ කියලා හොයාගන්න පුළුවන් මේ කියන පිළිවෙලට වත්කම් බැරකම් ප්‍රකාශය දීලා තියෙනවා නම්. මේ පනතට අදාළ වන්නා වූ අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා කරනු ලැබූ දිනේ පැවති තමාගේ වත්කම් සහ බැරකම් පිළිබඳ ප්‍රකාශයක් කළ යුතුයයි නියම කරනු ලැබ තැනැත්තා වූ මැතිවරණයේ දුරාපේක්ෂකයෙකු විසින් අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා කරනු ලැබූ දිනේදී, ඒ කියන්නේ නාම යෝජනා දෙන දවසේදී හෝ ඉන් තෙමසක් ඇතුළත හෝ ජයග්‍රහණය කළ අපේක්ෂකයෙක් නම් තෝරාපත් කරගන්න ලැබූ දුරේ කටයුතු කිරීමට, අසුන් ගැනීමට නැතහොත් ඡන්දය පාවිච්චි කිරීමට කලින්, ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ 225 පාර්ලිමේන්තුවට තේරීපත් වුණාට පස්සේ ඔවුන්ට වත්කම් බැරකම් ප්‍රකාශයක් ලබා දෙන්න තියෙන අන්තිම දවස පාර්ලිමේන්තුවේ ගිහිල්ලා දිවුරුම් දෙන දවසේ දිවුරුම් දුන්නාට පස්සේ ඒක ගිහින් දෙන්න ඕනේ. මෙන්න ගරු කතානායකතුමනි මගේ වත්කම් ප්‍රකාශය. ඔබතුමාගේ තියාගන්න. පරාජයට පත්වන අපේක්ෂකයන් විසින් නාම යෝජනා කරනු ලැබූ දිනේ සිට මාස 3ක් ඇතුළත මේ වත්කම් බැරකම් ප්‍රකාශ දෙන්න ඕනේ. ඡන්දේ පෙරදුනා ලෑරි වෙලා ඉන්නේ කියලා අතහැරලා දාන්න බෑ. පෙරදුනත් ඒ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට ඔබට තේරෙනවා නීතියේ අවුලක්ද තියෙන්නේ මේ රට ශීලාචාර නොවීම පිළිබඳව. එහෙම නැත්නම් මේ සිස්ටම් එකේ ප්‍රශ්නයක්ද තියෙන්නේ. මේ නීති තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වත්කම් බැරකම් දෙන්න ඕනේ. අපේක්ෂකයෝ වත්කම් බැරකම් ප්‍රකාශ දෙන්න ඕනේ. නිලධාරීන් දෙන්න ඕනේ. එතකොට හොරකම දූෂණය නැති කරන්න අයථා උපයා ගැනීම, අයථා වත්කම් ඒකරාශී කර ගැනීම වැළැක්වීම සඳහා අවශ්‍ය නීති, ඒකට උපක්‍රම මේ වෙනකොටත් ලංකාවේ නීතිය ඇතුලේ තියෙනවා. ඒකට මේ අමුතුවෙන් සිස්ටම් චේන්ජ් කරනවා කියලාගෙන කයිවාරු ගහගෙන ඇවිල්ලා කරන්න මගුලක් මේ රටේ ඇත්තටම නැහැ. නීති පොත් ටික මත පමණක් තවත් සියවසක් මේ තියෙන නීති වලින් පමණක් ඕනනම් මේ රට පාලනය කරන්න පුළුවන්. ඒ නීති ඒ විදිහට ක්‍රියාත්මක වෙන්න තිබෙන ප්‍රධානතම බාධාව මේ නීති රකින්නේ නෙවුන්, නීති හදන්නේ නෙවුන්. උන්ගෙන් තමයි නීතිය පරිස්සම් කරගන්න සිද්ධ වෙලා තිබෙන්නේ. දැන් මේක සාමාන්‍යයෙන් දියුණු සංවර්ධිත රටවල් කියන ගෝලීය උතුරේ රටක සිද්ධ වුණා නම් මේ වෙනකොට මොකක් වෙයිද? හොරා කාපු එක වෙනම මේ වෙනකොට අල්ලලා ඉවරයි. සාමාන්‍යයෙන් ඔහොම සිද්ධියක් වුණොත් එහෙම ඒ රටේ අගමැතිවරයාට විනාඩි 15ක් 20ක් ඇතුළත තමන්ගේ බඩු මුට්ටු ටික අකුලගෙන ගෙදර යන්න සිද්ධ වෙනවා. මාර කෙලිය. හොරකමක් අහු වෙනවා. ගෙදර යන්න වෙන්නේ බඩු නැති වෙච්ච කාට. ඇයි ඒ? බඩු නැතිවීම තුල ඒ වගේ වටිනාකම් තක්සේරු කරාම අහු වෙනවා. උට ඒ දුර කාලේ ඇතුලේ හම්බ කරගන්න බැරි වෙච්ච, උපයා ගන්න බැරි වෙන ප්‍රමාණයක වත්කමක් ඌසන්තකයේ තිබිලා තව එකෙක් හොරකම් කරගෙන ගිහින් තියෙනවා. එළියට අවිල්ලා කියන්න වෙනවා මම මේවා හම්බ කරගත්තේ මෙහෙම කියලා. නිදහසට කාරණා කිය චූන් කර ඉන්න හම්බෙන්නේ නැහැ. එක්කෝ යන්න වෙනවා නැත්තම් ගහලා එලවනවා. ඒකටත් එක්ක අපේ රටවල්. ඇත්තටම අපේ රටවල් වල දේශපාලඥයින් බවට පත් වෙන්න පුදුමාකාර පිනක් කරලා තියෙන්න ඕනේ. ඒ පින් මහිමය ඇමරිකානු ජනාධිපතිවරයා බවට පත් වෙනවටත් වඩා පිනක් ලංකාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමක් හම්බෙනවා කියන්නේ. කිසිම විගණනයක් නැහැ, පරීක්ෂණයක් නැහැ. වත්කම් බැරකම් පිළිබඳ පරීක්ෂණයක් නැහැ. උපයා ගැනීම පිළිබඳව කාගේවත් නිශ්චයක් නැහැ. කවුරුවත් ඒවා බලන්නේ නැහැ. ෆුල් ආතල් එකේ ඉන්න තියෙන්නේ කොහේ හරි එකට රිංගගත්තම. එවැනි පසුබිමක ජනාධිපතිකමක් අගමැතිකමක් හම්බෙනවා කියලා කියන්නේ පට්ටනේ. ඒ අනුව මහින්දගේ ගිනුමෙන් ලොකු බණ්ඩාරගේ පුතා හොරකම් කරපු හැටි ගැන හොයනවා වගේම ලොකු බණ්ඩාරගේ පුතාට එච්චර හොරකම් කරන්න මහින්දගේ ගිනුමට සල්ලි කොහෙන්ද කියන එක ඒ හා සමගාමීවම සෙවිය යුතු කාරණාවක්. මහින්ද රාජපක්ෂ ලංකාවේ වත්කම් බැරකම් නීතිය සම්මත කරනු ලැබූ පාර්ලිමේන්තුවේ එකී පනත සම්මත කරගන්නත් 1975 අත උස්සපු මිනිහෙක්. ඔය 3-4 පැත්තෙම අයියලා එක ජාතියේ
තමයි. කවුරු හරි මන්ත්‍රී කෙනෙක් හම්බුනහම අහන්නකෝ වත්කම් බැරකම් ප්‍රකාශ දුන්නද කියලා. හරිනම් මේ වෙනකොට 2020 අගෝස්තු 17 18 වෙනකොට තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පත් වෙනවා. සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් 17 18 වෙනකොට පළවෙනි එක දෙන්න ඕනේ. 2021 මාර්තු මාසේ ඊළඟ එක දෙන්න ඕනේ. දැන් 2022 මාර්තු මාසේ ඊළඟ වත්කම් බැරකම් ප්‍රකාශය දෙන්න ඕනේ. ඔය දූෂණය, වංචාව, අක්‍රමිකතා, දූෂණය, අබම කිරීම, අල්ලාස් අබම කිරීම වගේ ලොරි ටෝක් දෙන කීයෙන් කී දෙනාද තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. පොඩි ට්‍රෙන්ඩ් එකක් හැටියට පුළුවන් නම් ඔය මයික් මල්ලිලා අහන්න. ඔයා දුන්නද වත්කම් බැරකම් ප්‍රකාශ කියලා? ඔව් නෑ බෑ උත්තර ටිකකට යන්න. එතකොට ඔය කොයි අයියගෙත් කෙලිකාරකම් බලා ගන්න පුළුවන්. මම ඔබට මීට කලින් සඳහන් කරා කවුද වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු පුද්ගලයන් කියලා. ඒ වගේම වත්කම් බැරකම් ප්‍රකාශ කැඳවා ගැනීමේ වගකීමකුත් යම් නිලධාරීන් ප්‍රමාණයකට යම් පුද්ගලයන් ප්‍රමාණයකට තිබෙනවා. මෙන්න මේ කියන අයගේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනාධිපතිවරයා විසින් ගෙන්වා ගන්නට ඕනේ. ඒ අනුව වත්කම් බැරකම් ප්‍රකාශ දීලා නැත්නම් එකේ පුද්ගලයන් මේ සඳහා වැරදිකරුවන් වෙනවා වගේම මේවා ගෙන්නගෙන නැත්නම් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වැරදිකාරයෙක් වෙනවා. ජනාධිපති වග කියනවා පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ගෙන්න ගන්න. මහින්ද ආපාබේවර්ධන වත්කම් බැරකම් දීලා නැත්නම් ඒකට මහින්ද ආපාබේවර්ධනත් වග කියන්න ඕනි. ගෝඨාභය රාජපක්ෂත් වග කියන්න ඕනේ. සියලුම ඇමතිවරු සහ සියලුම නියෝජ්‍ය ඇමතිවරු මේ 70ක් විතර ඉන්නවා මේ කණ්ඩායම. මේ අය වත්කම් බැරකම් ප්‍රකාශ දීලා නැත්නම් මේ 70 තනි තනියම වග කියන්න ඕනේ. මේක ගෙන්න ගත්තේ නැත්නම් ගෝඨාභය රාජපක්ෂ තනියම වග කියන්න ඕනේ. By the judges and other state officers appointed by the president. ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන්. මම හිතන්නේ නඩුකාර හාමුදුරුවෝ ටික නම් මේක දෙනවා. ඊට පස්සේ කතානායකවරයා මේ වත්කම් බැරකම් ප්‍රකාශ ගෙන්වා ගන්න බැඳිලා ඉන්නවා මෙන්න මේ පුද්ගලයින්ගේ. All the members of parliament not referred to in paragraph A. ඒ කියලා කියන්නේ ස්පීකර්, මිනිස්ටර්ස්, ඩෙපියුටි මිනිස්ටර්ස් නොවන සියලු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ටික ගෙනවා ගන්න ඕනේ කතානායකවරයා. දීලා නැත්තම් අරුන් වග කියන්න ඕනේ යම්සේද මහින්ද ආපාබේවර්ධන එසේම වග කියන්න ඕනේ. මට ගෙනත් දුන්නේ නෑනේ කියලා ඉඳලා හරියන්නේ නෑ. කතා කරලා ගෙන්න ගන්න ඕනේ. ඒකනේ කතානායකකම තියෙන්නේ. සමහර ලාවට ඉතින් මෙහෙම එකක් තියෙනවා දැන්. ජනාධිපතිටත් බැරි නම් අර තමන් යටතේ ඉන්න තමන්ගෙන් පත්වීම් ගත්තේ උන් ටිකගේ වත්කම් බැරකම් කඩදාසි ටික එකතු කරගන්න. අනේ ඉතින් මේ කතානායක මොනවා කරන්නද නැහින දෙහින කාලේ. අදද මේ මොහොතේද ජනාධිපතිවරයා ගාව ඔය කැබිනට් එකේ ඉන්න සියලු දෙනාගේ වත්කම් ප්‍රකාශ ටික නෑ. නියෝජ්‍ය ඇමතිවරුන්ගේ වත්කම් ප්‍රකාශ ටික නෑ. මන් දන්නේ අවම වශයෙන් කතානායකගේ වත්කම් බැරකම් ප්‍රකාශයවත් ජනාධිපති කාර්යාලයට එවලා තියෙනවද? ඒක ගෝඨාභය රාජපක්ෂ ළඟ තියෙනවද කියලා. අඩුම තරමේ ඒකවත් තියෙනවා නම් ලොකු දෙයක්. මාර අවුලක් නේ. පනතක් තියෙනවා, නීතියක් තියෙනවා. එහෙම තියෙනකොට වත්කම් බැරකම් ප්‍රකාශ නොදී මග අරින්න පුළුවන්ද? නඩු දාන්න බැරිද? පුළුවන් නඩු දාන්න. දඩේ කීයක් ඇද්ද? අවුරුද්දක වත්කම් බැරකම් ප්‍රකාශ නොදුන්නොත් ලක්ෂ 10ක්, ලක්ෂයක්, 50000ක්, 10000ක් දඩේ රුපියල් 1000යි. එහෙම නැත්නම් අවුරුද්දකට නොවැඩි සිර දඬුවමක් තමයි නියම කරන්නේ. උසාවිවල ඉතින් මේ වගේ එකකට රුපියල් 1000ක දඩේ ගානව ඇරෙන්න ඊට වඩා ලොකු එකක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. නිකන් චොර වෙනවට වඩා හොඳයි. දෙන්නේ පුළුවන් දෙයක් කරපන්. අපි නඩු දානවා. දාපන්. නඩුවට එනවා. යනවා. මොකද කියන්නේ? දුන්නද? නෑ. වැරද්ද පිළිගන්නවා. ඔව්. දඩයක් ගන්න. රුපියල් 1000යි. අරගෙන යන නීතිඥයාට 10000ක් දීලා රුපියල් 1000ක් දඩේ ගෙවලා ගෙදර යනවා. මේ ක්‍රමය ශක්තිමත් කරන්න නම් නිශ්චිත වශයෙන්ම මේ දඬුවම් දෙක, ඒ කියන්නේ දඩය සහ සිර දඬුවම තවදුරටත් වැඩි කරන්නට අවශ්‍යයි. ජනතාවගේ නියෝජිතයෝ කියලා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා කියලා පත් වෙන උන් 225වත් මේ වත්කම් බැරකම් ප්‍රකාශය දෙන්නේ නැත්නම් අනික් උන් ගැන කවර කතාද? ඒ අය දෙන්න ඕනේ මේ රුපියල් 1000 දඩේ ගෙවන්න වෙන එකට බය නෙමෙයි. ජනතා නියෝජිතයෙක් හැටියට පත් වුණාම තියෙන්න ඕනේ පොඩි ක්වොලිටියක්, සීලාචාර බවක්. මම මන්ත්‍රී කෙනෙක් වෙලා ඉඳලා මගෙන් මගදී ඇහුවොත් කවුරු හරි මිනිහෙක් මයික් එකක් දික් කරලා වත්කම් බැරකම් ප්‍රකාශ දීලා නැහැ නේද කියලා නිකන් ඇඳගෙන ඉන්න සරම ගැලවෙලා වැටෙනවා වගේ පුදුමාකාර ලැජ්ජ හැඟීමක් පහළ වෙනවනේ. ඒ කියන්නේ එහෙම නොකරන්නෙම හොර හිත තියෙන හින්දා වගේ එකක් එළියට සම්ප්‍රේෂණය වෙනවනේ. ඒතර මේ පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සුන්ට මේ හැඟීම තියෙන්න බෑ නෑ. උන් නාම යෝජනා පත්‍රයේ අස්සම් කරන්නෙම ලැජ්ජනහරේ කපලා ඒකෙන් එන ලේ ටික පෑනට දාලා ඒ ලෙයින් තමයි අස්සම් කරන්නේ. ඊට පස්සේ ආයේ විලි ලැජ්ජාව කියලා එකක්
ඇගේ ඉතුරු වෙලා නෑ. උදිත් ලොකු බණ්ඩාර මහින්ද රාජපක්ෂගෙන් සල්ලි හොරකම් කිරීමත් එක්ක මරු ප්‍රශ්න ටිකක් අපිට එනවා. පළවෙනි ප්‍රශ්නේ කෝ අර සහතික කරා කියන ජාතික ආරක්ෂාව. යකෝ අගමැතිගේ පුද්ගලික ලේකම් අගමැතිගේ පිට් පොකට් ගහනකම් ATM කාඩ් එකෙන් සල්ලි අදිනකම් අගමැති දන්නේ නැහැ කියන එක. අගමැති අපිට ඇවිල්ලා කියනවා අපි ජාතික ආරක්ෂාව සහතික කරනවා. බැංකු ගිණුමේ ආරක්ෂාව සහතික කරගන්න බැරි එක විකාරයක්නේ මොන විල්ලජ්ජ නැති වැඩක්ද රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකුගේ ඉනේ තිබෙන පිස්තෝලේ වැටෙනවා වගේ එකක්නේ ඔළුවේ තියෙන තොප්පිය නැති වෙනවා වගේ එකක්නේ තමන්ගේ ගිණුමෙන් සල්ලි ගන්නකම් දන්නේ නැති එක අපිට අවිල්ලා කියනවා ජාතික ආරක්ෂාව තහවුරු කරනවලු අනිත් එක මේ Oracle system හදනවා digitalization කතන්දර හුඟක් මේ ආණ්ඩුව එනකොට කිව්වා නිකන් modern world එකේ රටක් කරනවා කියලා මේ මොහොතේ ලංකාවේ අන්තම දුගී දුප්පත් මිනිහට පවා බැංකු ගිණුමක් තියෙනවා නම් SMS alert එකක් එනවනේ deposit එකකටත් එනවා withdrawal එකකටත් එනවා අවුරුදු 5ක් 6ක් තිස්සේ තමන්ගේ බැංකු ගිණුමෙන් එකෙක් සල්ලි අදිනවා අනේ අවුරුදු 6කට විතර පස්සේ තමයි මේ මිනිහා දන්නේ මේ සල්ලි නැති වෙලා කියලා. තමන්ගේ බිරිඳට හරි දරුවෙකුට හරි කාට හරි මේ විශ්වාසවන්ත මිනිහෙකුගේ දුරකථන අංකයක් දීලා මේවා එකට සම්බන්ධ කරලා තියෙන්න එපා. එතකොට මේ SMS එකක් එනවනේ. ඒතර මොකක් හරි ආවර්තීය විදිහකට මේ සල්ලි ටික ඇදෙනවා නම් යෝෂිත ඇවිල්ලා අහනවා තාත්තා මේ සල්ලි වගේක් මේ ඇදලා තියෙනවා කවුරු වායක දැනුවත්ද කියලා. එහෙම නැතුව මොකුත් නැතුව ඉඳලා අවුරුදු 6කට විතර පස්සේ අඩේ කෝටි 3.5ක් නැති වෙලානේ. ඒ වුණාට අපි Oracle මේ සීන් එකෙන් තමයි වැඩේ යන්නේ. ඩිජිටලයිසේෂන් කරලා මොඩර්න් වර්ල්ඩ් බයිලානේ. ෆෝන් එකට බැංකුවේ SMS alert එක ඇක්ටිවේට් කරගන්න බැරි වුන්ද මේ රටවල් ඩිජිටලයිස් කරන්න හදන්නේ. ඇත්තටම සතුටු වෙන්න ඕනේ කාරණාව සරම ගලවගෙන පැනලා ගියේ නැති එක. මහින්ද රාජපක්ෂ තමන්ගේ දේශපාලන ජීවිතයේ මුහුණ දුන්න ලැජ්ජා සහගතම අත්දැකීම තමයි 2015 කලින් ඡන්දකට ගිහිල්ලා ඒ ඡන්දේ හොඳටම පෙරදිලා මැදමුලනේ ගිහිල්ලා අර ජනේලෙ එල්ලෙන්න සිද්ධ වෙච්ච එක. ඒ සිද්ධිය ලැජ්ජාව ඒකක එකක් නම් මේ සිද්ධියෙන් මහින්ද රාජපක්ෂට ලැජ්ජාව ඒකක 100ක් 1000ක් මේ වෙනකොට එකතු වෙලා ඉවරයි. ඒ නිසා තමයි මේ අපි මේ අවුට්සයිඩ් සෙටල්මන්ට් එකකට යනවා. නෑ ඉතින් මේ දරුවෝනේ ඒවා ආපහු දෙන්නම් කීවා වගේ නිකන් මේ උඩින් බොහොම සෙවල විදිහට මේ ප්‍රශ්නේ මේ දිග අරගෙන මේක මේ යට ගහලා බේරගන්න try කරමින් ඉන්නේ ඒ ලැජ්ජාව වහගන්න. මේ සිද්ධියට ඍජු සම්බන්ධයක් නැතත් මම ඔබට කතා තුනක් කියන්නම්. ඔය සමහර ප්‍රභූන් ඉන්නවා ප්‍රධානීන් ඉන්නවා ව්‍යාපාරිකයෝ හරි කවුරු හරි VIP කෙනෙක් ගත්තම තමන්ගේ පර්ස් එක තියෙන වෙන මිනිහෙක් ගාව තමන්ගේ කාඩ් ටික තියෙන වෙන මිනිහෙක් ගාව ඊට පස්සේ තමන්ගේ ෆෝන් එක තියෙන වෙන මිනිහෙක් ගාව තමන්ගේ පාස්වර්ඩ් ටික තියෙන වෙන මිනිහෙක් ගාව සහ මේ මිනිහා ඊටාම විශ්වාසවන්ත මිනිහෙක් හරි ගෑණියෙක් හරි ඒ අය තමයි තමන් වෙනුවෙන් මේ සියල්ල කළමනාකරණය කරගෙන යන්නේ. උන අවුරුදු 5ක් විතර වැඩ කරගෙන යනකොට කියනවා මේ කවුරු හරි ඇවිල්ලා මගුල් ගයක් කියනවා. අරයට කතා කරලා කියනවා මේ රුපියල් 25000ක් දෙන්න කියලා. ඒ රුපියල් 25000 පුද්ගලික ලේකම් මුගේ පඩියෙන් නෙමෙයිනේ දෙන්නේ. ඊට පස්සේ කවුරුරේ මල ගෙදරක් ඇවිල්ලා කොහම මේ පෙට්ටිය ගන්න 20000ක් දෙන්න. උදිත්ගෙන් ඉල්ල ගන්න කිව්වම ඉතින් යනවා අරක ඇදලා දෙනවා. දැන් ඔහම අවුරුදු 5ක් විතර ඔහම ගියාම මම කියන්නේ මේකේ වෙච්ච එක නෙවෙයි. මෙහෙම දේවල් වෙනවා කියලා කියන්නේ. ඔහම 20000 25000 5000 10000 අරක්කු බෝතල් යවපුවා, බත් පැකට් යවපුවා, කොක්ටේල් දුන්නේවා, ටෙලිෆෝන් බිල් ගෙව්වේවා, හොස්පිටල් බිල් ගෙව්වේවා එක එක්කෙනා. ඔහම එකතු වෙලා කෝටි ගාණක් එකතු වෙනවනේ විශාල සල්ලියක් තියන අයගෙන්. ඔන්න අර පුද්ගලික ලේකම් කියන එක එක්ක මොකක් හරි ප්‍රශ්නයකට තරහ වෙනවා. අරු මේ ඔක්කොම දමලා ගහලා යනවා යන්න. ඊට පස්සේ උදෑලා ගියේ එකේ ලැජ්ජාව හිලව් වෙන්න කියනවා. මම මේක ඔක්ක හොරකම් කරලා හුවෙලානේ මං එලව ගත්තේ. මේ අවුරුදු 5ක් මේ 25000ක් කරන්. මේ 20000ක් කරන්. මේ අරක්කු බිලක් ගෙවලා මේ හෝටලයක කාලා 5 දිනක් එක්ක ගිහිල්ලා මූමෙන් මගේ සල්ලි වලින් මා රාතල්ලයක් අරන් තියෙන්නේ කියලා. ඇත්තටම ඌ අරුගේ සල්ලි වලින් ආතල් එකක් ගත්තද ඌ අරු කියපු විදිහට රස්සාව කරගෙන හිටියද. ඔහොම දේවලුත් යම් යම් අවස්ථාවන් වල යම් යම් තැන්වල වෙනවා අපි දැකලා තියෙනවා. අවසානයේදී අර අඩු හඬක් තියෙන අඩු බලයක් තියෙන එක හොරා වෙලා වැඩිකාරයා වෙලා කතාව ඉවර වෙනවා. ඒ නිසා මිත්‍රවරුනි කවුරු හරි කෙනෙක් මෙහෙම මැනේජ් කරගෙන ඉන්නවා නම් අමතක නොකර මාසෙකට සැරයක් වියදම් ටික print out දාලා අදාළ පුද්ගලයාගෙන් අත්සන ගහලා ගෙදර හොඳ පරිස්සම් ඇති තැනක තියාගන්න. ඒ උපදෙස ලොක්කන්ගේ පොඩ්ඩන්ට මේ උපදෙස පොඩ්ඩෝ තියන් ඉන්න ලොක්කන්ට තමන්ගේ විශ්වාසවන්තම මිනිස්සු කාටවත් ප්‍රසිද්ධියේ අපහාස කරන්න ප්‍රසිද්ධියේ ගහන්න බහින්න යන්න එපා. මොන තරම් ළඟ සම්බන්ධයක් තිබ්බත් මොන තරම් විශ්වාසයක් තිබ්බත්. ඔය සමහර ලාවට අපි දැකලා තියෙනවා ප්‍රධානීන්
තාම හොඳ ළඟ සම්බන්ධයක් තියෙනවා ඇත්තටම ඒ නිලධාරියා සහ ඒ තමන්ට වැඩ කරන කෙනා සහ VIP අතර. මොකක් හරි පොඩි එකක් ඉස්මිස් වෙච්චුනහම සමහරලාවට මේ තේ එක ගේන්න විනාඩි 5ක් පරක්කු වෙනවා. තේ හදන්නෙත් මේ මිනිහා නෙමෙයි. මිනිහා පණිවිඩය කියනවා. තේ ටික අරන් එනකොට පරක්කු වෙනවා. අර මිනිස්සු ඉස්සරහා බූරුව දැම්මන් තෝට කීපාරක් කිව්වද මේ මිනිසුන්ට තේ ටිකක් ගේන්න කියලා. තෝ මෙතන කකා බිබී වැටලා හිටියට වැඩක් නැහැ. කිසි වැඩක් නැහනේ වගේ එකක් දෙනවා. ඊට පස්සේ තව තැන්වල බයිනවා. මූ වැඩක් නැහැ. මූ වැඩ කරන්නේ නැහැ. අරම. හැබැයි ඒ දෙන්න අතර විශාල හොඳ සම්බන්ධයක් තියෙනවා. නමුත් මිත්‍රවරුනි ප්‍රසිද්ධ තැන්වල විශේෂයෙන්ම තමන්ගේ පියන්ට කාර්යාලකාර්ය සහායකයාට තමන්ගේ රියදුරාට තමන්ගේ පුද්ගලික සහකාර තනතුරේ ඉන්න කෙනාට තමන්ගේ පුද්ගලික ලේකම්ට ප්‍රසිද්ධියේ කිසිම දවසක අවමන් කරන්න යන්න එපා. ඒ අය වෙලාව අරන් ඒවා ක්ලේම් කරනවා. වෙලාව අරන් ඒවා ක්ලේම් කරනවා. ප්‍රසිද්ධියේ අවමානයට ලක් කරොත් රිටර්න් එකත් ප්‍රසිද්ධියම හම්බෙන්න ඉඩ තියෙනවා. මහින්ද රාජපක්ෂගෙන් උදිත් ලොකු බණ්ඩාර කොච්චරක් හොරකම් කෙරුවද? ඒක ආපහු දෙනවද? ඒක ආපහු දෙන්නේ මාස්පතාද, දිනපතාද, සතිපතාද, සම්පූර්ණ එක දෙනවද, භාගයක් දෙනවද, අම්මද ගෙවන්නේ, අක්කද ගෙවන්නේ, කොහෙන්ද ගෙවන්නේ? ඒවා අපිට අදාළ ප්‍රශ්න නෙමෙයි. හැබැයි මේ සිද්ධියත් එක්ක මතුවෙච්ච ඊටාම වැදගත් කාරණාවක් මම ඔබට අවධාරණය කළා. ඒ තමයි වත්කම් දරකම් ප්‍රකාශ පිළිබඳ කතන්දරය. මේ දේශපාලඥයින්ගේ වත්කම් උපයා ගැනීම පිළිබඳ කතන්දරය. මේ පිළිබඳව සංවාදයක් ඇති කරන්න උදිත් ලොකු බණ්ඩාරගේ මහා මංකොල්ලය ඉතාම හොඳ අවස්ථාවක්. දැන් ඉහළ සිට පහළට හොයන්න පටන් ගන්න. කවුද වත්කම් බැරකම් දුන්නේ? කවුද දීලා නැත්තේ? ජනාධිපතිවරයා පනතෙන් බැඳිලා නැතත්, නීතියෙන් ජනාධිපතිවරයා යටත් කරලා නැතත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඕනනම් පුළුවන් මේ අවුරුද්දේ මාර්තු 31 වෙනිදා වෙනකොට තමන්ගේ වත්කම් බැරකම් වලට අදාළ ප්‍රකාශය ජූනි මාසෙට කලින් ප්‍රසිද්ධිය ඉදිරිපත් අපිට ඇතුළේ තියෙන ඒවා එපා. වත්කම් බැරකම් ප්‍රකාශය තමන්ගේ ලේකම්වරයාට ආදර්ශයක් හැටියට ලබා දෙන්න. ඊට පස්සේ කියන්න සියලු මන්ත්‍රීවරුන්ට ඒක අහවල් දවසට කලින් ගෙනත් දෙන්න කියලා. සියලුම ජනතා නියෝජිතයින්ට සියලුම රාජ්‍ය නිලධාරීන්ට අහවල් දවසට කලින් ගෙනත් දෙන්න කියලා. අගෝස්තු වෙනකොට මේ වත්කම් බැරකම් ප්‍රකාශ නොදුන් අයගේ නම් ප්‍රසිද්ධ කරන්න පුළුවන් නම් කොන්ද පණ තියෙනවා නම්. ඒ නිසා වැරදි පාරවල් වල ගිහින් මම්මුලා වෙන්න එපා. හරි පාර යන්න, හරි නාඩිය අල්ලන්න. අපි ආය දවසක හම්බෙමු.